තුබනි මම ප්‍රථමයෙන්ම අපේ හිතවත් ජීල් පිරිස මැතිතුමාට සුබ පතනවා. ඔබතුමාට ගැළපෙන අමාත්‍යාංශයක් හම්බ වෙලා තියෙනවා. මොකද ඔබතුමාට කතාවෙන් ජාත්‍යන්තරය අන්දන්න පුළුවන්. මම ඔබතුමාත් එක්ක කාලයක් වැඩ කරපු නිසා එකම කැබිනට් මණ්ඩලේ. හැබැයි වෙනස තියෙන්නේ මේකයි. ජාත්‍යන්තරය අන්දන්න නම් ජාත්‍යන්තර නීති රීති අනුව වැඩ කරන්න ඕනේ. ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරලා ඔබතුමා වගේ බුද්ධිමත කෙනෙකුට වැඩ කරන්න ලේසි වෙන්නේ නැහැ. මම මේක කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දකින දෙයක් තමයි මේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. මේ පොහොට්ටු ආණ්ඩුව ආපු හැමතිස්සෙම ජාත්‍යන්තරයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තා. මට ඒක තේරෙන්නේ නැහැ. 2005 පස්සේ ආපු ආණ්ඩු 2010 පස්සේ ආපු ආණ්ඩු ජාත්‍යන්තරයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තනේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ ප්‍රශ්නේ කොච්චර දුරද ගියාට කිව්වොත් 2012 2013 2014 අපේ රට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ යෝජනා 3ක් සම්මත වුණා. 3 resolutions against us. 15 එතුමා මැතිවරණයට ගියේ 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ රැස් වුණා නම් අපිට ආර්ථික සම්බාධක එන තිබ්බා. ඒකයි අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට ගියේ. පස්සේ අපේ රජය ආවා. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා එතුමාව විදුලි බොටුවට අරන් යන්න හදනවා කියලා අපි. නමුත් අපේ අවුරුදු 4කමාර තුල අපි එතුමාවත් බේරගෙන අපේ රටේ කීර්තියත් ආරක්ෂා කරගෙන අපි ජාත්‍යන්තරයත් එක්ක වැඩ කෙරුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අලුත් ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවක් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගිය පාරෙමයි. පළවෙනි අවුරුද්දේ එතුමාගේ රජයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවක් සම්මත වුණා. අන්ත පරාජයක්. වෙනදා අපිට තන් දෙන මැද පෙරදිග රටවල් හිතවත් රටවල් අපිත් එක්ක අවනාප වුණා. දැන් මේ DLP සැමැතිතුමා මේ සැරේ ලබන මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යනකොට අපිට විරුද්ධව සම්මත වෙච්ච යෝජනාවේ කරුණු ගැන අවධානය යොමු කරන්න කියලා මම කරු ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා. මොකද කාරණා රාශියක් අපේ රට ගැන ඔවුන් ප්‍රශ්නාර්ථයක් මතු කරලා තියෙනවා. පළවෙනි එක ඔවුන් මතු කරපු සිවිල් රාජ්‍ය කටයුතු වේගවත්ව හමුදාකරණය වීම. හැමතැනම හමුදා නිලධාරු. මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් පත් කරලා තියෙන්නේ. ලේකම් හමුදා නිලධාරියෙක්. සම්පූර්ණ මේක අනාගෙන. ඉතින් ඒකට ඔබතුමා උත්තරයක් අරන් යන්න ඕන. මොකද මේ යෝජනාව සම්මත වුණායින් පස්සේ හමුදා නිලධාරීන් වැඩි වැඩියෙන් පත් කරලා තියෙනවා. දැන් අනිත් රටවල කොවිඩ් කාර්යසාධක බල කාය වෛද්‍යවරයෙකුට සභාපතිකම දෙනකොට අපේ රටේ දීලා තියෙන හමුදාපතිවරයෙකුට. ඉතින් මේකට ඔබතුමා උත්තරයක් අරන් යන්න ඕන. දෙවෙනි එක අධිකරණයේ හා මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකීම යුතු ප්‍රධාන ආයතනයන්හි ස්වාධීනත්වයේ සෝදාපාඩුවල ලක්වීම. අධිකරණයේ ස්වාධීනත්වය නැති කරලා තියෙනවා. රටේ උත්තරීතර ආයතන වල ස්වාධීනත්වය නැති කරලා තියෙනවා. මේ කියන්නේ 20 වෙනි සංශෝධනය. මොකද 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි විවස්ථා සංශෝධනයේ දුන්න නිදහස් අධිකරණයට උසස් ආයතන වලට ඒ නිදහස සම්පූර්ණයෙන්ම ඉවත් කළා තියෙනවා. ඉතින් ඔබතුමා මේකට උත්තරයක් අරන් යන්න ඕන. අඩුවානේ ඔබතුමා කියන්න ඕන ඔබතුමාලගේ අලුත් ව්‍යවස්ථාව කියනකොට අපි 19 තිබ්බ ඒ ස්වාධීන කමිෂන් බලාත්මක කරනවත් කියන්න ඕන. මොකද මම හැමදාම කියනවා නිදහස් අධිකරණයක් ඒ වගේම රාජ්‍ය ආයතන නිදහස් නැත්නම් ආයෝජකයෙ එන්නේ නැහැ ඇමතුමා. ඉන්වෙස්ටර්ස් වොන්ට් කම්. මේක හොඳම උදාහරණය තමයි චීනේ. චීනේ කොමියුනිස්ට් රටක් වෙලා ඡන්ද නැහැ මොනවත් නැහැ. කොමියුනිස්ට් රටක් වෙලා ආයෝජකයෙක් ගියේ
ආයෝජකේ යන්න කලින් ආයෝජකයන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන්න මුළු චීනයේම අධිකරණ පද්ධතියක් ඇදුවා. 50 සම්මත කෙරුවා. ව්‍යාපාර නීති සම්බන්ධයෙන් අධිකරණයට නිදහස දුන්නා. ඉතින් අපි ආයෝජන බලාපොරොත්තු වුණාට ඒක බලාපොරොත්තු වෙන්න එපා. අධිකරණය ඒ වගේ උසස් ආයතනවල ස්වාධීනත්වයෙන් නැතුව. තුන්වෙනි එක පවත්නා නීති පද්ධතිය හා ඒ ක්‍රියාකාරීත්වයෙන් වෙනසක් සිදුවිය යුතුය යන හැඟීම ඇති කරවන පරිදි අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් දඩුවම් නොලැබීමේ තත්ත්වයක් හා ඒ සම්බන්ධ පවත්නා දේශපාලන බාධා. ඒ කියන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ දැන් බලන්න Human Rights Commission එක පත් කරලා තියෙන්නේ ආණ්ඩුවේ മന്ത്രിවරයෙක් හිටපු. ආණ්ඩුවේ മന്ത്രിවරයෙක්. ඉතින් ඒක විශ්වාසයක් තියෙයිද? මේකට දාන්න ඕන අපක්ෂපාතී පුද්ගලයෙක්. දීපිකා උඩුගම ඉන්න කාලේ මේ මානව හිමිකම් කොමිසම විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබ්බා. ඉතින් මේකටත් ඔබතුමා උත්තරයක් හොයාගෙන ගියොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අනිත් එක ආගම් හෝ ලබ්ධීන් ඇදහිීමේ නිදහසට අයථා බලපෑම් ඇති කර. ආගම් සුළු ජාතීන්ට ඇති කළා තියෙන ප්‍රශ්න. දැන් කොවිඩ් ඇදිලා මුස්ලිම් ජාතිකයෙක් මැරුණාම කිලෝමීටර් 150ක් ඒ මලමිනි අරන් යන්න ඕනේ වල්ලන්න. ඒක හරිද? මේක දඩුවමක් දීලා තියෙන්නේ. මුස්ලිම් ජනතාව අපිත් එක්ක අවුරුදු 100 ගණනක් සමාදානෙන් හිටියා. අපේ මානවර දිස්ත්‍රික්කයේ ඉන්න මුස්ලිම් ජාතිකයන්ට තියෙන සිංහල වාසකම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මුස්ලිම්වරු ලංකාවට එනකොට මුස්ලිම් කාන්තාව ආවේ නැහැ. සිංහල කාන්තාව බැන්දේ. කසද්ද බැලගත්තා. සිංහල වාසකම් තියෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුගේ වාසකම් බැලුවත් එහෙමයි. ඉතින් සුළු ජාතීන්ට සිද්ධ වෙන ප්‍රශ්න. අපේ රජයේ බලයට පත් වුණා විතරයි අපි හදවතෙන්ම පෙන්නුවා අපි සුළු ජාතීන්ට අතදික් කරනවා කියලා. අපි ජාතික ගීය කොටසක් අපි ද්‍රවිඩ භාෂාවෙන් ගායනය කෙරුවා. ඒකෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපි ගැන විශ්වාසයක් ඇති වුණා. මේ ආණ්ඩුව හරි විදියට යන්නේ කියලා. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පළවෙනි අවුරුද්දේ G7 රැස්වීමට ගියාම ප්‍රධාන රටවල් හතට වෙනම මේසයක් තියෙනවා, අනික් කට්ටිය වෙන මේසවල. ඒ G7 රටවල් වල නායකයෝ අපේ ජනාධිපතිතුමාට කිව්වා ඒගොල්ලන්ගේ මේසෙට එන්න කියලා. පළවෙනි අවුරුද්දේ. ඉතින් ඒ වගේ විශ්වාසයක් අපි ඇති කෙරුවා. ඉතින් සුළු ජාතීන්ට හිරියර කරන ආණ්ඩුවකට කවදාකවත් ජාත්‍යන්තරේ උදව් ලැබෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. සිවිල් සමාජය පිළිබඳ නිරතුරු විමසීම් කරමින් බියපත් කිරීම. සිවිල් සමාජය බියපත් කරනවා. සිවිල් සමාජය නිවේදනයක් නිකුත් කරුවොත් ඔවුන්ගේ ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියනවා. සංවාදයෙන් තමයි අපේ රටට අපි විස ගන්න පුළුවන්. මාධ්‍ය නිදහස සීමා කිරීම හා හැකිලීමෙන් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය. ඉතින් මාධ්‍ය වලට අද නිල නොලත් භීෂණයක් ඇති කරලා තියෙනවා තීරය පිටිපස. ඒක කවුරුත් දන්නවා. ඉතින් මේවා කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ. ස්මාරකයන් විනාශ කිරීමද ඇතුළත්ව යුද්ධ වින්දිතයන් සිහිපත් කිරීම සැමරීම සම්බන්ධයෙන් ජනතාව වෙත සීමාවන් පැනවීම. යුද්ධයකදී මැරිච්ච
අයසී කිරීම ඕනම ශිෂ්ට රටක සිද්ධ වෙනවා. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි. අද දෙවනි ලෝක යුද්ධේ මැරිච්ච ජර්මන් සොල්දාදුවන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සිහිපත් කරන අවුරුද්දක් පාසා දැන් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ මියගිය අයත් ඒ පක්ෂ සිහිපත් කරනවා. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් මේ බියපත් කිරීම ඇත්ත වශයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ හෙලා දැකලා තියෙනවා. ඒතර කාන්තා හිංසනය Honorable Speaker, today is the International Day for Elimination of Violence Against Women. The UN Human Rights Council has passed a stricture on us, saying that we are looking the other way when it comes to harassment of women. So this time when you go, you will have to face the added problem of what happened in Parliament. You will have to have an answer for that. Here in Parliament, a female member of Parliament is insulted. And what is the order? Not punished, not saying sorry, just reprimanding him. But that is not enough. What we need is a punishment. Today, the Samagi Janabalawegaya Women's Front led by Janani Premadasi is organizing a series of events on Friday to show their disapproval of what happened in Parliament. It is called Kanta Hinsana Pidudakibu Tamil Pahayen Lo Babalo. මේ තමිලි පාට ඒ විරෝධතා ව්‍යාපාරයේ සංකේතයක්. එතකොට ද පාස්කු පොහාරේ දැන් කාදිනල් උන්නාද යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් මේ සැරේ ඔබතුමා යනකොට අනිවාර්යයෙන්ම ඔබතුමාගෙන් අහයි ජනාධිපති කමිෂන් එකේ වාර්තාවල නිර්දේශ කරු යුද්ධ කතා කරලා. මේව ක්‍රියාත්මක වෙනවද කියලා. මෙතන වෙලා තියෙන කරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි සමහර නිර්දේශ ක්‍රියාත්මක වෙනවා සමහර නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ තෝරා බේරාගෙන පෙරේද මන් නැති වෙලාවේ මම නිලන්ත ජයවර්ධන මැතිතුමා ගැන කියපු දේ ගැන යම් ප්‍රකාශ මන්ත්‍රීවරු ඉදිරිපත් කෙරුවා. මම එයාට දොස් කියන්නේ නැහැ. නමුත් මම කතා කරුවේ නීතිඥවරයෙක් හැටියට. මොකද නිලන්ත ජයවර්ධන මැතිතුමාත් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාස්කු පොහාරේ තොරතුරු ආවේ. සති දෙකකට කලින් ආවා. මේක මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කිව්වේ නැහැ කියලා ඕක කියනවනේ. ඒතර මෛත්‍රීපාල ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති. නීති ආසාම ඇමති. ඇයි කිව්වේ නැත්තේ? දැන් කාඩිනල් උන්වහන්සේ කියලා කුමන්ත්‍රණයක් තියනවා කියලා බුද්ධියන්සේ. ඉතින් ඒක ඇත්තනේ. මොකද බුද්ධියන්සේ ප්‍රධානියා නිලන්ත ජයවර්ධනනේ. ඔහුට තොරතුරු ආවහම ඔහු ජනාධිපතිතුමාට කිව්වේ නැත්තම් රටේ ඒ කුමන්ත්‍රණයක් නෙමෙයිද? ජීල් පිරිස් නැමැතුමා කුමන්ත්‍රණයක් නෙමෙයිද? ඒතර ඔහුගේ දුරකථනය අරගෙන ඒ මාසේ කතා කරලා තියෙන්නේ කාටද කියලා හොයනකොට ඒ ඔක්කොම මකලා. ඉතින් මෙවට ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. යමක් පසන් කරන්න හදනවා කියලා. කාඩිනල් උන්වහන්සේ කියන එක ඇත්ත. ඒක තමයි කුමන්ත්‍රණය. ඔබට වාර්තා විනාඩි 2යි. බුද්ධියන්සේ ප්‍රධානියට තොරතුරු ලැබුණා. සති දෙකකට කලින් එදා උදේත් ලැබුණා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට කිව්වනම් ඔහු සමහර විට පිටරට යන්නේ නැතුව ඉන්න තිබ්බා. ඉතින් මෙවයි ජනතාව අහන ප්‍රශ්න. ඒතොර තොරතුරු ලැබිච්ච පළවෙනි පුද්ගලයා සාක්ෂිකාරයෙක් කළා. ඒකයි මම පාර්ලිමේන්තුවට කිව්වේ. එතුමා කලින් වාර්තා එවන්න නැති මම ඒක වඩා කියන්නේ නැහැ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එතුමා කලින් කියපු වාර්තා කීව ඒව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මේ දවසේ මේ තීරණාත්මක දවසේ දවස සම්බන්ධයෙන් ලැබිච්ච තොරතුරු ඒව කඩ ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති නීතිය සාමය ඇමතිට කිව්වේ නැහැ. ඒතකොට ඒක හරිද කියලා බලන්න. දුරකථනය බලනකොට ඔක්කොම කළා. ඉතින් මේවා ගැන තමයි කාර්යාලය උන්වහන්සේ කියන්නේ. දැන් නිලත ජාවාදන නඩු දාන්න කියලා ජනාධිපති කොමිෂන් වාර්තාවේ තියෙනවා. නඩු දාන්නේ. මොකද ඕන නඩු දැම්මොත් තව විශාල කොටසක් හෙළිදරව් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම PTA එක දැන් ඔබතුමාලා සංශෝධනය කරනවද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත? ඔව්. මොකද මේක ඉතාමත් වැදගත් යුරෝපා හවුලේ ඉල්ලලා තියෙනවා. සංශෝධන ඉතාම සරල සංශෝධන. මොනවද ඒගොල්ලෝ ඉල්ලන්නේ? කෙනෙක් අත්අඩංගුවට කොට ගත්තාම පැය 48න් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න. ඔව්. ඒක වැරදිද? දැන් ඩිෂාඩ් මැතිතුමාව අරගෙන මාස 7ක් වහලා තිබ්බා. එතකොට ඉල්ලන්නේ කෙනෙක් අත්අඩංගුවට ගත්තාම පැය 38න් නඩුකාරයෙකුට ඉදිරිපත් කරන්න. කාලය අවසන් වුණා. මම විනාඩියක් ගන්න අපේ පැත්තේ. ඒක පළවෙනි එක මම දන්නේ තරමට. අනිත් එක තමයි රැඳවුම් නියෝග ඩිටේෂන් ඕඩර්ස්. මාස 18ක් වහල් තියා ගන්න පුළුවන්. ඒක මාසයක් හරි දෙකක් හරි කෙරුවට කමක් නැහැ කියලා ඒ අය කියනවා. ඉතින් මේවා සරල දේවල් නේ කරුවා මැතිතුමා. මේවා සරල දේවල් ඔබතුමාලා ඒ සංශෝධන ගෙනාවොත් අපි පාර්ලිමේන්තුවේ සහයෝගය දෙනවා ඒ සංශෝධන ක්‍රියාත්මක කරන්න. ඉතින් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ලබන මාර්තු වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ රැස් වීමට යන ඔබතුමාට මගේ සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට අමාරු කාර්යයක් තියෙන්නේ. It's a difficult task. But as I said earlier, international diplomacy is not done by individuals. It is your adherence to international policies and law. So you may be the most eminent scholar, but if you don't adhere to the UN Human Rights Council resolutions and the UN treaties which we have signed, you will not have any redress. So I urge you to go prepared with the right answers, because the information I get is this time they are not going to just pass resolutions and wait, because they did that 3 times, 2012, 13, 14. They passed resolutions, that was all. This time they are not going to wait. Give you time. They will decide on something more concrete. And the last one, Honorable Deputy Speaker. Now we are in a tight financial situation. For the last so many days, we have been asking the government, Honorable Deputy Speaker, the solutions to 2 problems. We have a dollar crisis. How are you going to solve the dollar crisis? How are you going to pay your debt, $6.5 million US in the coming year? We have not got an answer. පාර්ලිමේන්තුවේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් බලය තියෙන්නේ. අපිට දැනගැනීමට අයිතියක් තියෙනවා. We have a right to know. අනිත් එක මම තමුන්නාන්සලාට කියන්න ඕන, රට ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ණය ගෙවන්න තියෙන කාල සීමාව දික් කරගන්න. අවුරුදු 5න් ණය ගෙවන්න තියෙනවා, මේක අවුරුදු 10කින් හරි 15කින් හරි ගෙවන්න. අවසන් කරන්න. ඒක තමයි එකම ක්‍රමය. There's no other way. හැබැයි ඒක කරන්න ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයිනේ කරු ඇමතුමා. ජාත්‍යන්තරත් එක්ක රණ්ඩු වෙවි. මේක කරන්න පුළුවන්ද? මේ කාල සීමාව දික් කරුවොත් හුස්ම ගන්න ඉඩක් හම්බ වෙනවා. බ්‍රීතිං ස්පේස් එකක් එනවා. ඒකට ඔබතුමාට ජාත්‍යන්තර ප්‍රජාවගේ ආශිර්වාදය අවශ්‍යයි. ඒකයි මම කියන්නේ. අවසන් කරන්න. ඒ නිසා ජාත්‍යන්තර එක්ක සම්බන්ධ වෙලා. මොකද මේ යන විදියට ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට මේ රටේ සිවිල් යුද්ධයක් ඇති වෙයි. මට අද උදේ I freeze. අවසන් කරන්න. අද උදේ මට
වවුනියාවේ කෑම්ප් එකක ඉන්න සොල්දාදුවෙක් මට කතා කරුවා. ඔබතුමා විනාඩි 3ක් ගත්තද වැඩිපුර? කමන්නේ අඩු අපේ පැත්තේ අඩු කරගත්තා. එතකොට ඔහු මට මොකද්ද කිව්වේ? අපිට හැමදාම කන්න දෙන්නේ අඹ මාළුවයි බතුයි. අඹ මාළුවයි බතුයි. ඉතින් මේව පාර්ලිමේන්තුවේ බොරු කියන්නේ කවුරුවත්. අවසන් කරන්න. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මේ හමුදා මට අදුදේ කතා කරුවේ හතාබාරට. බඩකිඩි ඇමතුමා හැමදාම කන්නේ අඹ මාළුයි බතුයි. ඉතින් මට දුක හිතුණා මං දන්නේ කෙනෙක් බහනුවර. ඉතින් මේක තමයි රටේ තත්ත්වය. අඩුගානේ ඒක හරි දිනවා මේ මිනිස්සුන්ට. අනිත් ඇයි ඒකවත් නැහැ. ඒකවත් නැහැ. අනිත් එක අපිට බැලලා වැඩක් නැහැ නියෝජ්‍ය කතානායකතුමා අපි මේ ගෝයින් ගේ ප්‍රශ්නේ අපි ඇති කරුවද? හොඳයි අවසන් කරන්න. අපි වෙලා තියෙන උත්තර. මේ ගෝයින් ගේ ප්‍රශ්නේ අපි දත කරුවේ ගරු ජී.එල්. පිරිසමැතුමා. මේක ආණ්ඩුව ඇති කරුවේ අපි නෙවෙයි. අවුරුදු 10න් කරන්න යන එක අවුරුද්දෙන් කරන්න ගිහිල්ලා සල්ලි නැති නිසා මේ ප්‍රශ්නේ ඇති උනේ. මම අවසාන වශයෙන් කියනවා අපේ ආණ්ඩුවේ මොනාඩු පාඩුකක් තිබ්බත් අන්තිම දවසේ වෙනකම් මිනිස්සු කාලා බීලා හොඳට හිටියා. ඒකට හේතුව කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බලයට එනකොට 2015 අපි බලයට එනකොට අපේ ආදායම බිලියන 1000යි. අපි යනකොට අපි ඒක දෙගුණයක් කරගත්තා 2000 බිලියන. ඒකයි හේතුව. ස්තුතියි. අවසන් කරන්න. විනාඩි 5ක් ගත්තා ඔබතුමා දැන්. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා අවසන් කරන පළවෙනි අයවැයෙන්ම වැඩ බදු සාන දීලා ලොකු සමාගම් වලට බිලියන 800ක් නැති කරගත්තා. හොඳයි. පළවෙනි අවුරුද්දේ ආදායම 1300යි. අපේ අවසාන අවුරුද්දේ ආදායම බිලියන 2000යි. ඉතින් මේකයි හේතුව. අපිට බැලලා වැඩක් නැහැ. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි අද මේ රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ස්තුතියි. ස්තුතියි. ගරු